right. ඉතින් මේ මම ඉක්මනට පොඩි points ටිකක් discuss කරන්න බලන්න. අද අපි ජීවත් වෙන්නේ කියන්නේ මේ අවුරුදු 25කට උඩදී අපි මේ දේ දැක්කනම් අපිට අවුරුදු වැඩි කල් ඕනේ. අවුරුදු 25කට උඩදී අද මේ ලෝකෙ වෙන දේවල් දැක්කනම් අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ විදිහේ ස්ථානයක ඉන්නේ. දැන් එක කාලයක් තිබුණා මේ ඉලෙක්ෂන් එකක් තියපුවම ඒකට ඉලෙක්ෂන් ෆ්‍රොඩ්ස් කියන්නේ violence කියන්නේ මේ කාලගුටි වගේ ඇතුලේ ඒව වෙන දේවල් අප්‍රතාශිත කරටවල නේද? අද ඒව බටහිර රටවලට ඇවිල්ලා ඇමරිකාවට ඇවිල්ලා තියෙනවා. මේ ළඟදී ඉලෙක්ෂන් එකේදී ඒගොල්ලෝ දැන් ඇමරිකාවේ මිනිස්සු ඒගොල්ලන්ගේම කොඩිය පිච්චුවා. දැකලා තියෙනවා සමහර අපි දැකලා තියෙනවා ඉලෙක්ෂන් කාලේදී ලංකාවේ වයලන්ස් වෙනවා. අපි දැකලා තියෙනවා අපි ඉස්සර යාඥා කරනවා ස්වාමීනි මේ වයලන්ස් නැතුව මේක ඉවර වෙන්න කියලා. නමුත් අපි වයලන්ස් දැකලා තිබුණාට ශ්‍රී ලංකන් කොඩිය පුච්චනවා අපි කවදාවත් දැකලා නැහැ එක්කෙනෙක්වත්. නමුත් ඒ තත්ත්වයට අද ඇවිල්ලා තියෙනවා. ඒක ප්‍රෙසිඩන්ට් ලින්කන්ගේ මේ ස්ටැචු එකේ ප්‍රෙසිඩන්ට් ලින්කන් කියපම උන්ට ගරු කරන මිනිස්සේ. ඒ මිනිස්සගේ ස්ටැචු එක අරගෙන බිමර දැම්මා. ඒ විදිහේ ඒ ස්ථානයකට අපි ඇවිල්ලා තියෙනවා. මම පොලිටික්ස් කෙනෙක්ගේ පැත්තක් ගන්නව නෙමෙයි. නමුත් මම බලන්නේ දෙවියන් වහන්සේගේ සලස්ම අනුව දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්තිය අනුව කවුද ඒ විදිහට යන්නේ කියලා. right? අපි මම ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් ගැන කියන්නේ අපි ඉතිහාසයෙන් බලපුවම මමත්වයක් නැතුව ඉදිරියට ආපු මිනිස්සෙක්. එයාගේ මම රිසර්ච් කරලා තිනවා එයාගේ නිවස එයාගේ හෝම් එක ඒක පැලේෂල් ඒක මාලිගාවක් වගේ. එයාට වයිට් හවුස් එකේ ඩිමෝෂන් එකක්. වයිට් හවුස් එක එයාගේ ගේ වලට මේක ඩිමෝෂන් එකක්. නමුත් එයා ඒකට නමුත් මිනිස්සු අද අර ඉලෙක්ෂන් මේකේ හින්දා අහිංසක මිනිස්සුන්ව උසිගන්වනවා. ඉතින් මේකේ ස්ථානයකට ඇවිල්ලා කියන මම මේකෙන් පෙන්නන්නේ මොකද? අද ලෝකයේ ඇමරිකාවේ ලෝකෙම මොන තත්ත්වයකද අපිට වැටලා තියෙන්නේ කියලා. අපිට දැන් ඒක සුළු පොඩ්ඩෙන් වෙච්ච හින්දා අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි මේක අරගෙන බයිබලෙත් එක්ක සංසන්දනය කරලා බලපුවම අපි දන්නවා හරි සීක්‍රෙන් අපි අන්තිම කාලයේ දෙසට ඇදගෙන යනවා කියලා. හරිම සීක්‍රෙන් අන්තිම කාලයේ දෙසට ඇදගෙන යනවා කියලා. දැන් අපි බලමු අන්තිම කාලයේ ඉන්න ලක්ෂණ මොනවද කියලා. එකක් තමයි මේක කොයින්සිඩන්ට් එකක් මේක හම්බින් සිදුවෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා චේතනා කරලා කරපු දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් ගත්ත වැලියුස් ඔක්කොම දිවන්වහන්සේගේ වචනේ අනුව ධර්මිෂ්ඨ ක්‍රම සඳහා ගෙනෙන ප්‍රින්සිපල්ස් ගෙනාවේ. ඒක දැනුවත් කරාද නොදැනුවත් කරාද කියලා අපි දන්නේ නැහැ. උදාහරණයකට එයා ඇබෝෂන් වලට විරුද්ධව නැගී සිටියා. අද මුළු ලෝකෙම විශේෂයෙන්ම බටහිර රටවලට ආපුවම ඇබෝෂන් කියන එක හරිම නින්දට විදියට කරගෙන යනවා. ගම්සා කියන්නේ කුසීන දරුවම නැති කරන එක. මම ක්‍රිස්ටියන්ගේ හස්බන්ඩ් එක අපි රිසර්ච් එකක් කළා. අපි දැක්ක සමහර ස්ටේජ් එකක් තියෙනවා ළමයින් වෙන ස්ටේජ් එකක්. ඒ වෙලාවේ ඒ ස්ටේජ් එකේදී අත් තියෙනවා ළමයින්ට කකුල් තියෙනවා. සාමාන්‍ය මිනිසෙක් වගේම හොඳටම කිට්ටු කාලේදී ඒගොල්ලෝ මරන්නේ කොහොමද? ඒ ගිහිල්ලා අර හොස්පිටල් දාලා අතක් කල්ලා කඩනවා අත. ඒ කඩපුවම ඒ ළමයා වේදනාවෙන් පිස්සේ වගේ බඩ ඇතුලේ පීනනවා. පීනනකොට ඒගොල්ලෝ අල්ලලා තව එක අඬුවක් කරනවා. තව අඬුවක් කරනවා. ඒ අඬු කඩලා ඔක්කොම මේසයක් උඩට තියෙනවා. තියෙන අර කාර් එක ජික්සෝ පසල් එක ඇසෙම්බල් කරනවා වගේ ඒ ළමයා මේස උඩ තියලා ඇසෙම්බල් කරලා ඒ බලන්නේ ඔක්කොම කැලි ගත්තද කියලා බලන්න. ඒ විදිහට අද බෝෂන් කරන්නේ. මම ඔයගෙන ඇත්තට මම ඔක්කොම අඳනවා වගේ නේ. මම ඊගෙන ඔක හිතේ මට ආව ස්ක්‍රිප්චර් එක මතකයට. ජෙරමියා 1:5
මම නුඹ ගර්භයේදී සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි. නුඹ කුසේ නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට ජාතීන්ට අනාගත වක්තුව කෙනෙකු කොට නුඹ නියම කෙලිමි. මම ටොයටි ගෙන් කල්පනා කළා ස්වාමිනේ දැන් කිව්වකේ ඉන්න ඇති තාමත් ගබ් ගැට නැති දරුවන් දෙවියන් වහන්සේගේ සෑස්මනුව කිව්වකේ ඉන්න ඒගොල්ලෝ ඒගොල්ලෝ ආපුවම ඒගොල්ලෝ යන්නේ ස්ත්‍රියගේ කුසේට නේද කුසේට එනවා දැන් කුසේ තමයි ස්ත්‍රියගේ කුසේ තමයි ඒ දරුවන තියෙන most secure බොහොම යා feels most secure ඒ කුසේ ඒක වුම් එක සමහර අයට ටූම් එකක් වෙන්න යනවා ඒ ළමයින්ට ඒකට කවුද අද කතා කරන්නේ අපි කොරෝනා වෛරස් එකට කොච්චර කතා කළාද අපි කොරෝනා වෛරස් එකට කොච්චර යාඥා කළාද නමුත් අපි මේක ගැන අපි කතා කරන්නේ ගිය අවුරුද්දේ මේ ළමයි මිලියන 42ක් රෙකෝඩ් කරලා තියෙනවා රෙකෝඩ් කරගෙන මිලියන 42ක් නැති වෙලා තියෙනවා මම අද කවුන්ට් එක බැලුවා මිලියන 37කට වැඩිය අද වෙනකොට විනාශ කරලා තියෙනවා අපි කවුද ඔය ගැන අපි අඬන්නේ ඒකට විරුද්ධව මම මේ ප්‍රෙසිඩන්ට් කෙනෙක්ව මම බලන්නේ ප්‍රතිපත්ති දිහා ඔකට බය නැතුව කතා කළේ එක මිනිස්සෙක් අපේ ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් ඉන්නවා. නමුත් මම කවදාවත් අහලා නැහැ ওই විදිහට කතා කරනවා. අපේ රටේ කොච්චර පාස්ටර්ලා ඉන්නවද? විශාල පරිතින පාස්ටර්ලා ඉන්නවා. කවුරු ඒ ගැන කතා කරන්නේ? කවුරුත් කතා කරන්නේ නැහැ. මේක අන්තිම කාලේ සිද්ධ වෙන දෙයක්. ඒ වගේම sexual morality කියන්නේ මේ සමලිංග විවාහ ඒවටම අවුරුදු 5 ළමයින්ට හිතන්න අපි ඒ ළමයින්ව දැන් නීතියෙන් දාලා තියෙනවා ඒ ළමයින්ව කන්ටැමිනේට් කරන්න මයින්ඩ් එක නීතියෙන් දාලා තියෙනවා ඒකට විරුද්ධව කතා කළොත් දෙමාපියන්ගෙන් ළමයි බලෙන් වරන් යන්න නීති පාස් කරනවා කවුද ඒකට විරුද්ධව කතා කරන්නේ මේ ඔක්කොම අන්තිම කාලේ වෙන දේවල් එතකොට දුක් විඳින මේ පර්සිකියුට් කරන ක්‍රිස්තියානිවල ඇෆ්‍රිකාව චයිනා වගේ රටවල කොච්චර ක්‍රිස්තියානිකාරයන්ට විරුද්ධව වැඩ කරනවද පුදුම විදියට ක්‍රිස්තියානිකාරයන්ව පීඩා කරනවා එනවා ට්‍රම්ප් නේද කිව්වේ ඕගොල්ලන්ට ඒඩ් ඕනනම් මගෙන් දැන් රටවල දුප්පත් ඕගොල්ලන්ට මගේ කොඩිය පුච්චන්න බෑ මේක මේ ඒ දරගෙන අපි කොඩිය පුච්චන ඇමරිකාවේ සල්ලි අරගෙන ඊට පස්සේ ඇමරිකාවේ කොඩිය පුච්චනවා දැකලා තියෙනවද ඒක ඒ දෙවෙනි කාරණාව ඔයගොල්ලෝ ක්‍රිස්තියානි කාර්යම ආරක්ෂා කරගන්න ඕනේ. අනිත් තුන්වෙනි කාරණාව ඔයගොල්ලෝ ඊශ්‍රායල් සමග කරුණාවෙන් කතා කරන්න ඕනේ. ඔය තුන කළොත් තමයි ඔයගොල්ලන්ට ඒඩ් දෙන්නේ. කවුද එහෙම කළේ අද වෙනකන්? මේවා යේසුස් වහන්සේගේ හදවතට කිට්ටු දේවල්. දැන් තුන්වෙනි කාරණාව ඊශ්‍රායල් සමග නැගී සිටිනවා. කෙලින්ම නැගී සිටිනවා. ඇමරිකාවේ කොන්ස්ටිටියුෂන් එකේ හැටියට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ එම්බසි එක ජෙරුසලම්ට යන්න කියලා එක පාස් කරලා තියෙන අවුරුදු ගානකට විතරයි. හැම ප්‍රෙසිඩන්ට්ම යාගේ බලය පාවිච්චි කරලා ඒක ඩිලේ කළා. මේ මිනිස්සු විතර ආවා කරන්නයි කිව්වා බයන්තු කළා. යාට විරුද්ධ කොච්චර සෙනගාවද? මම ඉස්සෙල් කියනවා වගේ ඊශ්‍රායල් ආදරේ මිනිස්සුන්ට මම ආදරේ. right? දැන් ඒ විතරක් නෙවෙයි දැන් අද එනවා පොපියුලර් මේකක් ප්‍රසිද්ධ මේකක් කියනවා බයිබලය තහනම් කරන්න බයිබලය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න බැරි නම් බයිබලයේ කොටස් තහනම් කරන්න මට වෙලානේ කියලා දෙන්න මේ ඒගොල්ලෝ කොහොමද කරලා තින්නේ දැනට හුඟක් රටවල කියලා බයිබලයේ මේ දේවල් උගන්ට ප්‍රීච් කරන්න බෑ මම ජර්මනියේ බයිබලයේ ප්‍රීච් කරනවා යම් කිසි දෙයක් කියපම පාස්ටර් මට පස්සේ පැත්තකට කටගා වොන් කළා කිව්වා මිටවසම කතා කරන්න බෑ කියලා. ජර්මනි වල. මම ඒ චර්ච් එකේ මාස දෙක සැරයක් වගේ ඉස්සර ප්‍රීච් කරනවා. ඒකේ මම එකසක් කරනකොට මම දැනට පාස්ටර් මුණ වෙනස් වුණා. ඊට පස්සේ චර්ච් එකේ ඉවරනන් පස්සේ පටවිලා කතා කරලා කිව්වා මිටවසම කතා කරන්න බෑ කියලා. තේන කවුද ඔයාට විරුද්ධව නැගී සිටින්නේ? අපි මේවා ගැන බර වෙන්න ඕනේ.
ක්‍රියාපොතේ 4 කියනවා දෙවියන් වහන්සේ අපිට සුද්ධාත්ම වහන්සේ දුන්නම අපිට ඒ කියනවා මේ ගෝලයම ගෙනල්ලා ඒගොල්ලන්ට වෝන් කරලා ඒ සංස ගැන කතා කරන්න එපා කියලා. ඒගොල්ලෝ එළියට ඇවිල්ලා කිව්වේ ස්වාමීනි අපිට ධෛර්යය දෙන වෙන ඔබ වහන්සේ ගැන තවත් කතා කරන්න කියලා. අපිට වගකීමක් තියෙනවා ඒ ගැන කතා කරන්න. අපි මේ ගැන අපි සිතගත්තේ නැත්තම් මේ පීඩා එනකොට කවදා හරි ස්වභාව ඔසව ගන්න යනවා. අපි මම දන්නේ කොයි වෙලාවද ස්වභාව ඔසව ගන්න කියලා. නමුත් ස්වභාව කවදා හරි ඔසව ගන්න යනවා. ඒ ඔසව ගන්න වෙලාවේදී යේසුස් වහන්සේ ඔසව ගන්න වෙලාවේදී God බර්මි වෑ ධර්මිෂ්ඨකම වෙනුවෙන් කතා කළාද? වෑ ධර්මිෂ්ඨකම වෙනුවෙන් නැගී සිටියාද? වෑ ධර්මිෂ්ඨකම වෙනුවෙන් නැගී සිටියේ නැත්නම් sorry වෑ අර අඥාන කන්‍යාව පස්සෙනා වගේ මට වැව දාලා යන්න දෙනවා. අඥාන කන්‍යාව පස්සෙනා වගේ දාලා යන්න දෙනවා. අපිට කටවගෙන ඉන්න බෑ. ප්‍රොපේටවරු කවදාකවත් කටවගෙන හිටියේ නෑ. ඒගොල්ලෝ පබ්ලික්ලි ඒගොල්ලෝ සෙනගාතුරු ගිහිල්ලා ධර්මිෂ්ඨය ප්‍රකාශ කළා. බයිබලයේ කියනවා අන්තිම කාලේදී උන්වහන්සේගේ the spirit of prophecy ප්‍රොපේටවරුන්ගේ ආත්මය සියලු මනුෂ්‍යයන්ටම වගුරුමයි කියලා. ක්‍රියාපොතේ 2:16 දක්වා. හැම කෙනාටම. ඒ කියන්නේ අපිට කටවහගෙන ඉන්න බෑ. අපිට මේ ප්‍රෑ මේ මීටින් එකේ ගෑග ගහ ප්‍රේ කළා මදි. අපි ඉතින් ගිහලා කතා කරන්න ඕනේ. කතා කරේ නැත්තම් මම හිතනවා දේවාංශිකේ නුඹ මගේ හදවතට කිට්ටුනේ නෑ. මගේ දරුවට විරුද්ධව යම් කෙනෙක් කළොත් මම බය නැතුව ගිහලා කතා කරන්නේ නේද? නුඹ මට ආශ්‍රය කළේ නෑ. ඒකින්ස රැප්චර් එකේදී සමහර විට දෙවියන් වහන්සේ ඒ උදේ දාලේ. දෙවෙනි කාරණා මම එම්ෆසයිස් කළේ මොනවද? අපි පිරිසිදු වචනේ තුලට යන්න ඕනේ. බයිබලයේ කියන අර ෆෙස්ටිවල්ස් අපි ස්ටඩි කරන ෆෙස්ටිවල් ගැන කියනවා පළවෙනි ෆෙස්ටිවල් එක තමයි පාසෝවර්. ඒ පාසෝවර් කියන්නේ කුරුසේ. අපි ගැලවීම ලැබුවේ එතන. පාසෝවර් ඉවරුණා විතරයි 7 days of unleavened bread තියෙනවා. දවස් 7ක් මුහුන් නොදැමු රොටි වල මංගල්‍ය. රොටි කියන්නේ මොනවද? වචනේ. මොකද bread කියන්නේ? Bread is the word of God. ඊට කියනවා අපිට ජීවත් වෙන්න කියලා මුහුන් නොදැමු වචනය. ඒ කියන්නේ පිරිසිදු වචනය කියවලා ඒක තමයි අපේ ආහාරය කරගන්න ඕනේ. පිරිසිදු වචනය. අපි මේ දවස්වල එන්නේ යම් කිසි ස්ථානයකට දෙවියන් වහන්සේ තුල අපිට උන්වහන්සේගේ මනමාලය වීම සහ උන්වහන්සේගේ ඔසව ගැනීමද අපිට ඔසව ගන්න ආසාවක් තියෙනවා නම් ඒ කාරණාවට එන්න ඕනේ. ඒ දේ තමයි මම පිරිසිදු වචනේ පමණයි පාවිච්චි කරන්නේ. ඒකට කරන්නේ මේකයි. කාරණා තුනක් කළ යුතුයි. එකක් උන්වහන්සේගේ වචනේ යම් කිසි දෙයක් අපිට කරන්න කියලා තියෙනවා නම් අපි ඒක කළ යුතුයි. උන්වහන්සේගේ වචනේ ස්පෙસિෆිකලි විශේෂයෙන්ම කියලා තියෙනවා යම් කිසි දෙයක් කරන්න එපයි කියලා අපි ඒක නොකළ යුතුයි. අපි දෙවියන් වහන්සේගේ වචනේ නැති දෙයක් කරනවා නම් මංගල්‍යයක් හරි මොනවා හරි බයිබලයේ නැති දෙයක් කරනවා නම් අපි ඒක සොයලා බලන්න ඕනේ. මේක කොහෙන්ද ආවේ? මේක කාගේද? මේකේ මුල කොහෙද? මොකද මුල තියෙන්නේ මේ වස ගහකද? මුල තියෙන්නේ හොඳ ගහකද? ඒක අපි සොයලා බලන්න ඕනේ. මොකද නැත්තම් එහෙම අපි මුහුන් දාපු රොටි කන්නේ. බයිබලයේ කියනවා නුඹට දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ මනාලය වෙන්න ඕන නම් උන්වහන්සේ ඉදිරියේ පිරිසිදු ඉන්න ඕන නම් මුහුන් නොදැමු රොටි කන්න කියලා because අපේ වචනේ bread එක තමයි word of God. දවස් 7ක්ම මුහුන් නැතු කෑම කන්න ඕනේ කියලා. දෙවිනි මම ඉක්මනට මේකන අද පුළුවන් තරම් ෂෝට් කරන්න. Why should Christians and the church be involved with politics in any way? අපි ක්‍රිස්තියානිකාරයෝ හැටියට සභාවක් හැටියට දේශපාලනයට සම්බන්ධ විය යුතුද? politics කියන්නේ මොනවද? government නේ. දේශපාලන කියන්නේ ආණ්ඩුව. දැන් ඒ බයිබලයේ කාලේදී ආණ්ඩුව කිව්වේ රජගොල්ලන්ට. රජගොල්ලෝ සාවිනේ නායකයන්ට නේ.
නායකයන්ට. දැන් බලමු බයිබලයේ හැටියට කවුද රජගොල්ලන්ව තැන්පත් කළේ? කවුද රජගොල්ලන්ව අපොයින්ට් කළේ? කවුද රජගොල්ලන්ව අපොයින්ට් කළේ? ප්‍රොෆෙටවරුනේ. කවුද මේ රජගොල්ලන්ව අපොයින්ට් කරන්න තීරණය ගත්තේ? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තීරණය අරගෙන ඒගොල්ලෝ ප්‍රොෆෙසර් අපොයින්ට් කළා. දැන් බලන්න පළවෙනි රජුගේ කවුද? සාවුල් අපොයින්ට් කළේ කවුද? සැමුවෙල්. කවුද තීරණය කළේ සාවුල් අපොයින්ට් කරන්න කියලා? ගෝඩ්. දෙවියන් රජුගේ දාවිද්. ඔය විදිහට බලන්න මේ පොලිටිකල් ලීඩර්ස් ලා අපොයින්ට් කළේ ගෝඩ්. දැන් ගෝඩ් අපොයින්ට් කරපු නැති අය හිටියා. ඒගොල්ලෝ යම් කිසි වැරද්දක් කළොත් ඒ මිනිස්සුන් ඒගොල්ලන්ට කවුන්සලින් ඕනෙන් කවුද ගියේ ඉස්සලම? ප්‍රොෆෙට්ස්. කවුද ගියේ ඉස්සලම? ප්‍රොෆෙට්ස්. මම උදාහරණයක් වශයෙන් කියන්නේ පළවෙනි ක්‍රොනිකල්ස් කියන ලේඛන පළවෙනි ලේඛන 12:32 කියනවා ඊශ්‍රායල් වරුන් විසින් කළ යුතු දේ කිමක්දයි දැනගෙන හැටියට කාලවල් ගැන තේරුම් ඇත්තා වූ ඉසකාර් පුත්‍රයන් ප්‍රධානියෝ 200 දෙනෙක්ය. ඔවුන්ගේ සියලු සහෝදරයෝ ඔවුන්ගේ අනට යනවා සිටින්. අබ මම ඒක ඉංග්‍රීසියෙන් කියන්න මේ සිංහලෙන් මට තේරෙන්නේ නැහැ මොනවද මේ කියන්නේ කියලා. 1 Chronicle 12:32 of the sons of Issachar who had understanding of the times to know what Israel ought to do. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දේශේ කුමක්ද කළ යුතු කියන එක උන්වහන්සේ ඒක දුන්නේ මේ කවුන්සලර්ස් ලාට නෙමෙයි. යාගේ වටේ හිටිය ඥානවන්ත මිනිස්සුන්ට නෙමෙයි. ඒ දැනුම දුන්නේ ප්‍රොෆෙටවරුන්ට. ඉතින් ඒ වාගේ අපි තමයි සම්බන්ධ වෙන්න ඕනේ. අපි ක්‍රිස්තියානිකාව හැටියට අපිට සම්බන්ධකමක් තියෙන්න ඕනේ අද රටේ වෙන ලෝකයේ වෙන දේවල් වලට. මොකද ඒගොල්ලෝ ගන්න තීරණ මුළු රටම බලපාන්න යනවා. right? අපි දැන් බලමු පළවෙනි රාජාවලියේ 19:15 දක්වා කියනකොට God කියනවා එලයිජට ගිහිලා සිරියා වලට මේ රජුරවම තැන්පත් කරන්න කියලා. එතකොට ඊශ්‍රායල් වලට මේ රජුරවම පොයින්ට් කරන්න කියලා. කාටද කිව්වේ? එලයිජට කිව්වේ. එලයිජට කිව්වේ. ඒකින්ද ඒක අපිට ඉතාමත්ම වැදගත්. මේ දවස්වල අපි දෙවියන් වහන්සේගෙන් අහන්න ඕනේ මේ විදිහේ විශේෂම දැන් මේක මේ පොඩි රටක තීරණයක් නම් කවක් නැහැ. මුළු ලෝකෙටම බලපාන දෙයක් වෙනකොට අපි දෙවියන් වහන්සේගෙන් අහන්න ඕනේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම මොකද්ද? ඔබ වහන්සේ තෝරාගත්ත මනුස්සයා කවුද? අපේ මනුස්සයා වෙනින් අපි යාඥා කළ යුතුයි. මනුස්සයා වෙනින් අපි ප්‍රකාශ කළ යුතුයි. විශේෂයෙන්ම අපේ රට ඇතුළේ වෙනවනම් ඒ කාරණා දෙකක් උඩ පළවෙනිම අපේ රට ඇතුළේ. දැන් ලංකාව කොපමණ කුඩා වුණත් ලංකාවේ වෙන දේවල් වලට උඩ වගකීමක් තියෙනවා. එතකොට මුළු ලෝකෙටම බලපාන කෙනෙක් පත් කරනකොට අපිට වගකීමක් තියෙනවා. මොකද ඒ මනුස්සයා ගන්න තීරණ අපේ දරුවන්ට සහ අපේ දරුවන්ගේ දරුවන්ට බලපාන්න යනවා. ආමොස් 3:7 කියනවා සැබවින්ම ස්වාමී දෙවියන් වහන්සේ තමන්ගේ රහස් තමන්ගේ මිහිකරුව අනාගත වක්කියුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන සේක. සිංහල ගර්ජනා කළේ බය නොවන්නේ කවුද? ස්වාමී දෙවියන් වහන්සේ කතා කළසේක ප්‍රොෆෙට වාක්‍ය නොකියන්නේ කවුද? ඒකින්ද අපිට මේ වාක්‍යෙම දිය යුතුයි. මේ දවස්වල අපි කටවහගෙන හිටියොත් දෙවියන් වහන්සේ අපිට කියයි රයිට් රැප්චර් එක වෙලාවෙදි කියයි where මගේ පුතා එක්ක equally yoke වෙන්න මේ බෑ කියලා කියයි. තුන්වෙනි කාරණය අපි රැප්චර් එකට රෙඩිද? අපි දෙවියන් වහන්සේගේ ඔසවා ගැනීමට අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. අපි ලෑස්ති වෙලා ඉන්නේ. right? මම ඊයේ අර මේ ස්ටඩි එකේදීත් මම මේ උදාහරණය පාවිච්චි කළා. මම මේ උදාහරණය පාවිච්චි කරලා තිනවා. මම ඔයාලට කියන්නම් මේ ස්ටාලින් දැන් මේ ස්ටාලින් ආපුවම රුසියාවේ හිටිය නායකයෙක්. right? කම්යුනිසම් මෙහි ඉන්ට්‍රොඩියුස් කරපු නායකයෙක්. මාෝ සේතුන් හිටියා චයිනාව වල, ස්ටාලින් හිටියා රෂ්‍යාව වල, හිට්ලර් හිටියා ජර්මනි වල. දැන් මම උදාහරණයකට මම ස්ටාලින් ගන්නම්. ස්ටාලින්
රට පාලනය කරපු විදියෙන් අපිට ෂැඩෝ එකක් තියෙනවා කොහොමද කවදා හරි අන්තක්‍රිස්තු ලෝකේ පාලනය කරන්න කියලා. ස්ටාලින් සම්මාව සේතුන් ඒ ලෝකේ පාලනය කරන විදියෙන් අපිට කියන්න පුළුවන් කොහොමද අන්තක්‍රිස්තු මේ ලෝකේ පාලනය කරන්න යන්නේ කියලා. ඒක කියනවා ඒක ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියනවා ඒක ඉංග්‍රීසි එක හරිය ක්ලියර්. මේ එක්තරා දවසක් කවස්තාවක් මේ කතාව කිව්වා ස්ටාලින් පන්න ඇති කුකුල යා මොනවද කළේ යාගේ හෙන්ච්මන් යාක ඉන්න මේ නරක දේවල් ඔක්කොම නරක ජාවාලන් පොලිටිකල් වැඩ කරපු යාගේ කිට්ටුමා ඉන්නනේ ඒ කිට්ටුම ගෝලියෝ 4 දෙනෙක් කීප දෙනෙක් දෙන්න කියලා එයා මේ දේ කළා. එයා මොනවද කළේ යා මේ ගෙන යා ඉදිරිපිට යා මොනවද උදාහරණයක් පෙන්වුවා කොහොමද මිනිස්යන්ව පාලනය කළ යුත්තේ කියලා. මම කියන්නේ උදාහරණයක් හැටියට අපි කවදා හරි මුහුණ දෙන්න යන ගැන. එයා කියනවා එයා ගෙනල්ලා කුකුලෙක්ව ගත්තා. අල්ලගෙන තද්ද කරලා කුකුලව අල්ලගෙන කුකුලගේ පිහාටු කුකුලා කෑවගල දඟල නැද්දි පිහාටු එකෙන් එක ගැලෙව්වා. මම අහලා තියෙනවා මේ කුකුලගේ පිහාටු ගලවනකොට උට හරි වේදනාවයි කියලා. ඒතරත් නෙමෙයි කුකුලව නිර්වස්ත්‍ර කිරීමක්. අන්තික හරිම වේදනාවක්. මේ බැරි යන තදම අල්ලගෙන පිහාටුව ගලලා මුළු පිහාටු ඔක්කොම ගැලෙව්වා. රයිට් ඊට පස්සේ ඊළඟ විදිය ගලවලා එයා යම් කිසි දෙයක් කිව්වා. ඊට පස්සේ යම් කිසි දෙයක් කළා. ඒ පසුව ස්ටාලින් ඌව බිම දැම්මා. කුකුලව බිම දැම්මා. දැන් ඔබලා බලා සිටින්න මේ දෙස මේද කුමක්ද කියලා. පාන් වාඩි ටිකකුත් අතටගෙන ඉවතට ගියා. මම මොනවද කියලා පාන් වාඩි කුකුඩු පුච්චුට්ටක් මේ කුකුලා දැම්මා. දාපුවම අදාගන්න බැරි ලෙසින් කුකුලා බියෙන් වෙලි පිස්සුවෙන් මෙන් ස්ටාලින් වෙතට කොර අදමින් වේදනාවෙන් ගොස් ඔහුගේ කල්සම් කකුල් වල එල්ලුණා. අනේ ඒ මොකද අර පියාටු කලවල වද දීලා ඊට පස්සේ මේ එල්ලුණා. ස්ටාලින් ඇයට අහුරක් කුකුලාට විසි කළා. ඇටහුරක් කුකුලාට විසි කළා. කුකුලා මුළු කාමරේ වටාම ස්ටාලින් පසුපස යන්න පටන් ගත්තා. ඉතින් කතා කරන්න බැරිව ගෝලියෝ බලන් සිටි ඔහුගේ සගයන් දෙස බලා හෙමින් මෙහෙම කිව්වා. ඉතින් කතා කරන්න බැරිව ගෝලියෝ බලවත් සිටි ඔහුගේ සගයන් බලා මෙහෙම කිව්වා. ඔන්න මෙහෙමයි මිනිසුන් පාලනය කරන ක්‍රමය. ඔබලා දුටුවද? මම ඊතරම් පීඩා කරලත් කෑම සොයාගෙන කුකුලා මාපසුපසි ආපු හැටි. මිනිසුන් හරියට ඒ කුකුලා වගේ. ඔබ ඔවුන්ට තදබල ලෙස පීඩා කරලා රිදෙව්වොත් ඔවුන්ගේ ඉදිරි දිවිය පුරාම කෑම සොයාගෙන ඔබ පසුපස එනවා. මම විශ්වාස කරනවා මම මේ ගැන හුඟක් ප්‍රේ කරලා කල්පනා කරලා බැලුවා මේ ගැන. දැන් බලපෑම ඇක්චුවලි මම අපි උදාහරණයකට ඇමරිකාව ගැන බලමු right. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා we want to make America great again. අපිට ඕනේ ඇමරිකාව පෝසත් කරලා බලවත් කරන්න ඊට පස්සේ අපි අනිත් රටවලට උදව් කරනවා ඒගොල්ලන්ගේ රට වලින් උඩඟු වෙලා ඉදිරියට එන්න කියලා. දැන් මේ මිනිස්සුන්ව පෝසත් කරන්න හදනකොට මිනිස්සු මොනවද කරන්නේ? ගිහිල්ලා රයිට් කරනවා. කරලා කඩනවා මේ shops කඩනවා මොකද කියනවා නෑ අපි දුප්පතේ තියන්න. ඒක අන්තිම කාලේ අපිට අදාහගන්න බැරි ආත්මික දෙයක් මේ ලෝකෙ වෙන්නේ. තේරුණා? ඉතින් ඊට පස්සේ කියනවා මේ විදිහේ අන්තක්ෂගේ කාලේ අපි රජ කරන්න යනවා කාරණා දෙකකින් එකක් හිඟේ ඇති කළා. දෙවෙනි කාරණාව තමයි මේ හිඟේ ඇති කළා මේ අනිත් එක සාගත කියන්නේ මේ වසංගත කොරෝනා වෛරස් එක මේ man made මේ රසායනාගාරයක් තුල හැදුවේ ඒක හැදුවා මිනිස්සු හදලා ඒක ස්ට්‍රැටජිකලි ඒක රිලීස් කළා. ඒ මොකද අපි වසංගතයක් හදනවා අනිත් එක හිඟය හදනවා. හදපුවම මිනිස්සයා අපේ පස්සෙන් එනවා. අපි ඒකින්ද මම කියන්නේ පිරිසිදු වචනයට සහ පිරිසිදු සුද්ධාත්මයට නෑනේ කියලා මොකද අපි එතකොට උන්වහන්සේ අපිට ශක්තිය දෙනවා මඟ පෙන්වීම දෙනවා අපි කෙසේද ජීවත් විය යුත්තේ කියලා උන්වහන්සේගේ කාලයේදී උන්වහන්සේ ආපුවම අපිව සෝ ගන්නවා. ඒක ඊටමත්ම වැදගත්. මොකද රසායනාගාරයක
වෛරස් එක හදනවා. එතකොට හිඟකම ඇති කරනවා. අපි මේදී මට මේක emphasize කරන්න බෑ. ඒක මම කියන්නේ මම හරි very conscious මම කරන මේ සාදීස් වලින් ප්‍රයෝජනයක් තියෙනවද කියලා බලන්න. ඒකින්ද මම මේ අන්තිම කාලේදී අපි තාමත්ම අවශ්‍යයි pure spirit and pure word. අපි lifestyle එක ගේන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනේ කිව්වොත් යමක් ඒක අපි තදින් අල්ලගන්න. මේ අද ලෝකේ වෙන සිද්ධි අන්තිම කාලයේ දෙස ඉක්මන් කිරීමක් තියෙනවා. හේස්නින්ගක් තියෙනවා. හරිම වේගයෙන් යන්නේ අන්තිම කාලයේ වෙත. මේ සුමානේ මේ ගිය මාසේ ඉඳලා මේ මාසේ බලනකොට ලෝකයේ ඒ මාසය ඇතුළත වෙනස් වෙලා තියෙනවා. ගියෝද මේ කාලේදී බලලා මේ අද මේවද මේ කාලේදී බලපුවම විශාල වෙනසක් ඇවිල්ලා තිනවා. හරි ස්පීඩ් එකකින් අන්තිම කාලයේ දෙස හොයාගෙන මේ කඩාගෙන යනවා. ඒකින් වෙන්නේ මොකද? අද ලෝකයේ එනවා ස්ථානයකට නරක දේ යහපත් කියලා පෙන්වන්න. යහපත් දේ නපුරු දේ ඊවිල් දේ හොඳයි කියලා පෙන්වන ස්ථානයකට ඇවිල්ලා තියෙනවා. අද හොඳ දේ නපුරුයි කියලා පෙන්වනවා, නපුරු දේ හොඳයි කියලා පෙන්වනවා. ඒක කල්පනා කරලා බලන්න. abortion හොඳයි කියලා කියනවනේ. තාමන මේකේ පල්ලයට එන්න දෙනවද අපිට? right? මේ යසාය පහේ අටේ සිට 30 දක්වා කියපම අපි මේ ගැන මේ පැහැදිලිව කියනවා. මේක කොච්චර සරල විදියට එනවද කියලා කිව්වොත් ක්‍රිස්තියානි කාරු හිටම්ම මේකට මම්මුලා වෙන්න යනවා. ක්‍රිස්තියානි කාරු හිටම්ම අපිට හරි නරක සොයාගන්න බැරි කාලයකට ඇවිල්ලා මම්මුලා වෙන්න යනවා. ඒසයි මම උදාහරණයකට ගත්තා මුළු 8 ඉඳලා 31 වෙනකන් කියවන්න ඕනේ. මම 20 ඉඳලා 21කට ගත්තා. නපුරට යහපත කියාද යහපතට නපුර කියාද කියන්නා වූ එළිය වෙනුවට අඳුර වෙනුවට එළියක් තබන්නා වූ මිහිර වෙනුවට තික්ත වෙනුවට මිහිර තබන්නා වූ අයට දුක් වේ. දැන් අද වාක්‍ය ඇත්තට මේ ළඟදී මායික් එකකින් තරහතුණා. මොකද කියන්නේ කියලා. මොකද ඒ අයට අද අපි තෝරගත්තේ නැත්තම් මොකද්ද යහපත මොකද්ද අයහපත මොකද්ද පාපය මොකද්ද ධර්මිෂ්ඨකම ඔය දේ අපිට පැහැදිලිව තෝරගත්තේ නැත්තම් ඒ අයට දුක් වේ. ඒ අයට දුක් වේ කියලා බයිබලයේ කියනවා. අපි යටහත් වෙන්න ඕනේ. අපි we must humble ourselves. We must be broken before God and before people. කලා කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේ සත්‍ය පෙන්වන්න මට සත්‍ය තුළ ජීවත් වෙන්න මට මඟ පෙන්වන්න දෙන්න කියලා. මම මේ යුගයේ තියෙන අර ඩිසෙප්ෂන් එකකින් මාව ගලව ගන්න කියලා. දැන් සමහර අය ඒ ඩිසෙප්ෂන් එකේ ඉඳගෙන හිතනවා ඒගොල්ලෝ කරන දේ හරි කියලා. මම උදාහරණ වශයෙන් කියන්නම්. දැන් දාවිද් ආපුවම ධර්මිෂ්ඨ මිනිස්සෙක්. සාවුල් තේරුවේ කවුද? යේසුස් මේ දෙවියන් වහන්සේ තේරුවේ. නමුත් සාවුල් දාවිද්ව මරන්න දෙවිවා. තේර අපි දන්නවා සාවුල්ගේ ක්‍රියාවලිය බලනකොට සාවුල් හොඳ මිනිසෙක් නෙමෙයි. නමුත් සාවුල් දන්නේ නැහැ එයා හොඳ මිනිසෙක් නෙමෙයි කියලා. සාවුල් දන්නේ එයා හොඳ මිනිසෙක් නෙමෙයි කියලා. සමහරවිට අපි වැරදි දේ කරන්න පුළුවන්. අපි ඊටදී යටහත් වෙලා හම්බ වෙලා උන්වහන්සේගෙන් වචනේ පෙන්නලා අපි ගිය නැත්නම් සමහර විට අපි හිතන්න පුළුවන් අපි හරි කියලා අපි ජීවිතේ දිගටම යන්න පුළුවන්. මම උදාහරණ වශයෙන් කියන්නම්. දාවිත් මරන්න සාවුල් හෙව්වා. නමුත් සාවුල් දිහා බලනකොට එයා වටේම ප්‍රීස්ලා හිටියා. එයාත් පල්ලි ගියා. ඒක දවසක් තිබුණා ජොනතන් යාගේ මේ ආමබෑරයි මේ ගියා මේ පුදුම විදිහට සටනක් කරන්න ෆිලිස්ටයින්ස් එක්ක. ඒ ගිය රාවේදී ජොනතන් ආමබෑර ඒ ස්ටෝරි එක තියෙන්නේ පළවෙනි සාමුවෙල් 14. ඒ ගිය වෙලාවේදී සාවුල් කොහෙද හිටියේ? පළවෙනි සාමුවෙල් 14 සිට 14 18 19. සාවුල් හරි
වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මිහි ගෙන එන්නයි කීවේය. මක්නිසාද එකල්හි දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඊශ්‍රායල් පුත්‍රයන් වෙත තිබුණේය. සාවුල් පූජකයාට කතා කරන අතර පිලිස්තිවරුන්ගේ කඳවුරේ තිබුණ කෝලහලය වැඩිව පැවැත්තේය. නුඹේ අත අහකට ගණන්නයි සාවුල් පූජකයාට කීය. දැන් පවුල් වලට හිටියේ කවුද? පූජකයෝ හිටියා. ඒ කියන්නේ සාවුල් හිතනවා යාගේ ජීවිතේ හරි කියලා. මේ බලනකොට හරි අත්මිෂ්ඨ ජීවිතයක් ගත කරේ. ඒකින්ද අපි බයෙන් වේලමෙන් කියන ස්වාමීනි මාව මම්මුලාවෙන් ගලවා ගන්න කියලා. මුළු ලෝකයේම යම් කිසි දෙයක් හරි කියලා කිව්වත් ස්වාමීන් වහන්සේ ඒක වැරදි නම් මට ඒ පෙන්වා දෙන්න මම කියලා අපි කියන්න ඕනේ. අපි ඒ වගේම බලමු ඇබ්සලෝම්. දාවිද් ඇබ්සලෝම්ට හරි ආදරේ. ඇබ්සලෝම් නින්දිත පාපයක් කළා දාවිද්ට විරුද්ධව. ඒ කළා දාවිද්ට සමාව දීලා එයාට මාලිගාවට යන්න ඉඩ දුන්නා. එහෙම ඉඳද්දී මොනවද ඇබ්සලෝම් කරේ? ඇබ්සලෝම් දාවිද්ට මරන්න රජකම අරන්න දාවිද්ට එයාගේ තාත්තාව. සාවුල් දාවිද්ට මරන්න හොඳ දීපික අපිට විශ්වාස කරන්න පුළුවන්. මේ පුතා තාත්තව මරන්න හොයුවා. ඒ හොයන වෙලාවේදී එක දවසක් අබ්සලෝම් කොයිද හිටියේ? දෙවිනි සෑමුවෙල් 15 දිනේ කියන අබ්සලෝම් පූජා ඔප්පු කරන අතර. ඒ කියන්නේ මේ පල්ලියට ගිහලා වර්ෂිප් කරනවා මේ දුක අදහනවා. හැබැයි ප්ලෑන් එක තියෙන්නේ තාත්තව මරන්න. ඒ වගේ අපි සමහර විට අධර්මිෂ්ඨ දෙයට ඇදිලා යන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ අධර්මිෂ්ඨ දෙයට අපි ඇදිලා ගිහිල්ලා කියලා. නමුත් දෙවියන් වහන්සේ ආපුවම අපි ඔසවා ගැනීමේ කාලය ආපුවම උන්වහන්සේ ගන්නේ සුද්ධ වචනය. ඒකින්ද ඉතාමත්ම අවශ්‍ය අපි ඒක දෙවියන් සාමයේ 15 දිලා කියන අබ්සලෝම් පූජා ඔප්පු කරන අතර දාවිද්ගේ මන්ත්‍රිකට ඔප්පු කරන අතර එයා ස්කීම් කළා එයා කොහොමද තාත්තව මරන්න කියලා. ඒකත් අපි වාක්ම ප්‍රේසම් වෙන මේ අන්තිම කාලේ බයිබලයේ කියනවා මේ තෝරාගත්තු අය හිතන්න මේ මංගලා වෙන්න පුළුවන් කාලය කියලා. දැන් ඒ විදිහේ ස්ථානක තමයි සාමිලීගේ මම මේ සාමිලීගේ උදාහරණේ කීසරද මම පාවිච්චි කළා. ඊළඟේ දරුවෝ ඒගොල්ලෝ හදාගෙන හිටියා කොහොමද දෙවියන් වහන්සේව අදහන්නේ කියලා. ඒගොල්ලන් විදිහට හදාගෙන හිටියා. නමුත් සාමිල් මොනවද කිව්වේ? බයිබලයේ මොනවද කියන්නේ? මම කරන්නේ ඒක විතරයි. ඒකින්ද බයිබලයේ කියනවා සාමුවෙල් ඊෆඩ් එකක් ඊෆඩ් එකක් ඇඳගෙන ඒ කියන්නේ අර වෙඩින් රින් එක වගේ යාට ඒක මතක් වුණා මේක ඇඳන් ඉන්නකොට මම සුද්ධව ජීවත් වෙන්න. ඒ සුද්ධව ජීවත් වුණ හින්දා බයිබලයේ කියනවා සාමුවෙල් කතා කරපු එක වචනයක්වත් බිමට වැටුන්නේ නැහැ කියලා. අද අපි ස්ථානිකට එන්න ඕනේ අපි යාඥා කරනකොට ඒ යාඥාව බිමට වැටෙන්නේ නැති වෙන්න. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා මොකද මේ කාලේ ඊටම භයානකයි. අපේ යාඥාව දෙවියන් වහන්සේ අහන්න ඕනේ. උන්වහන්සේ අපිට කතා කරනකොට උන්වහන්සේගේ වචනේ අපිට ඇහෙන්න ඕනේ. සාමුවෙල්ට පොඩි කාලේ ඉඳලම දෙවියන් වහන්සේ කතා කරනකොට එයාට දෙවියන් වහන්සේගේ වචනේ ඇහුණා. ඒ වගේම මම කිව්වා මේ දවස්වල අපි යාඥා කරන්න ඕනේ සබාවල් සමගිකම. දෙවියන් වහන්සේ මොනවද ඉල්ලුවේ? පිරිසිදු ජීවිතේ සුද්ධ pure spirit pure word ඒ වගේම pure spirit pure word දෙනකොට අපි එකිනෙකා සමගිකම අපි යාඥා කරන්න ඕනේ. අපි කොපමණ විශාල සභාවක් ගොඩනැගුවත් අපි ඒ සමගිකමට අවංකවම වැඩ කළ නැත්නම් දෙවියන් වහන්සේ කියනවා ඒ ඔක්කොම හරි. හැබැයි මම වැව දන්නේ නැහැ කියලා. තේරුණාද? මේ අන්තිම කාලේ people behind the churches that do not relentlessly pursue unity with one another and with the Jews. ඒ මායට දෙවියන් වහන්සේ ජොහන් 17 කියලා තියෙනවා. අපි කියන්නේ වක් කතා කරලා ඉති ඉස්සෙල්ලා කියයි වහන්සේ මම නුඹ දන්නේ නැහැ කියලා. ජොහන් 13 34 35 දක්වා කියනවා මම නුඹට ප්‍රේම කළා මෙන් නුඹත් ලෝකෙට ප්‍රේම කරන්න කියලා. ඒක මම මේ ඉස්සෙල්ලා මේ ඉලෙක්ෂන් එකේ හින්දා මම මේ කාරණා ගැන කිව්වේ අපි මේ දවස්වල බොහෝම ප්‍රවේශමෙන් යා යුතුයි කියලා. දැන් අපි අපේ කතා කරපු අනිත් සබ්ජෙක්ට් එක ඒක තමයි ඊශ්‍රායල් සහ චර්ච් එක අතර තියෙන සම්බන්ධතාවය ගැන. right? ඊශ්‍රායල් මේ ආයත් ඒගොල්ලන්ගේ රටට ආපු එක විශාල පුදුමයක්.
ඒක දෙවියන් වහන්සේ උන්වහන්සේ දුන්න පොරොන්දු ඉෂ්ට කිරීම. මේකෙන් පෙන්වනවා දෙවියන් වහන්සේ යම් කිසි පොරොන්දුවක් දීලා තියෙනවා. බයිබලයේ යම් කිසි පොරොන්දුවක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඒක මොන විදිහටවත් නවත්තන්න බෑ. උන්වහන්සේ ඒක ඉෂ්ට කරනවා. ඒ විදිහේ රීසන් එක තමයි ඊශ්‍රායල මේ රීගැදරිං මේ ගෙනාවේ. අවුරුදු 2000කට පමණ කාලයකට පස්සේ කවුරුත් හිතුවේ නෑ. ඒ කියන්නේ අපි මේ අවුරුදු 2000 තුළ ක්‍රිස්තියානි කාරෝ මොනවද කළේ? අර ඊශ්‍රායල දුර තියෙන පොරොන්දු ඔක්කොම ඒගොල්ලෝ සාක්කුව දාගත්තා. මොකද ඒගොල්ලෝ ඊශ්‍රායල ඉවරයි. ආයෙත් කවදාවත් ඒගොල්ලෝ රටක් වෙන්නේ නැහැ කියලා ඒ පොරොන්දු දාගත්තා. නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේ කිව්වා ඒව ගේනවා කියලා ඒ වගේම ගෙනාව නේද? දැන් මේ ගෙනාවම ඊශ්‍රායල් සෙනගගේ හතුරු ඉන්නවනේ. ඒගොල්ලෝ හිතනවා මේක අපේ දේශය. අපිට උත්තර දුන්නා අපේ යාඥාවට දුන්න උත්තරය. මොකද දැන් ඉස්සර අපිට ඊශ්‍රායල් ඔක්කොම අරන් දුන්නා නම් අපි හුඟක් රටවල් වලට යන්න ඕනේ. දැන් මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා තියෙන අපිට තියෙන එක රටකට ගිහලා මේ ඒගොල්ලෝම නැති කළා දාන්න කියලා. තේරුණාද? නමුත් මේ බයිබලයේ පෙන්නන ඒගොල්ලෝ දෙවියන් වහන්සේ ගෙනාපු හැටි ඒ විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ අපිට කියලා තියෙනවා. ඊශ්‍රායල් දේශයේ වෙන යේසුට ප්‍රේම කළ යාඥා කාණ්ඩ ගීතාවලිය 122 6 සහ ඒගොල්ලන්ගේ යුද්ධය ඉවර ගැන කියලා යාඥා කාණ්ඩ කියලා ඒසය 41 දී. දැන් මේ නොකළොත් කිම දැන් අපි මොනවද කරන්නේ? අපි හදන්නේ රොයල් ෆැමිලි එකට ජොයින් වෙන්න නේ. අපි හදන්නේ යේසුස් වහන්සේගේ මනාලියෙක් වෙනවා කියන්නේ මොනවද? ඒ රොයල් ෆැමිලි එකට අපි ජොයින් වෙන්න ඕනේ. ඒ ජොයින් වෙන්න ඕන නම් ඒ රොයල් ෆැමිලි එකේ නායකයා යම් කිසි දෙයක් කරනවා නම් අපි ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. නේද? දැන් වෑ අපිට විවාහ වෙන්නේ නැහැ. වෑ විවාහ වෙන්න යනවා නම් මේ ගේක මේ ස්ටේජ් එක එතකොට වෑ ඒ පොල්ලට ඒ තාත්තගේ මේ විරුද්ධව වෙන නැගිටින්න බෑනේ. එයා කරන දේවල්ට සම්බන්ධ වෙන්න ඕනේ. ඒක ඉතාමත්ම අවශ්‍යයි. අපි දන්නවා කවදා හරි මුළු ලෝකෙම එන්නේ යනවා ඊශ්‍රායල් දේශයට විරුද්ධව යුද්ධ කරන්න. ඒකට කියනවා time of Jacob's trouble කියලා. මතෙව් 24:15 සිට 22 වගේ කියනකොට කියනවා. ඉතින් ඒකින්ද අපි හැම උත්සාහම කරන්න ඕනේ පුළුවන් තරම් ආයව ගලව ගන්න ඒගොල්ලෝ ෆ්‍රැක්චර් කියන්නේ කියලා. එතකොට බයිබලයේ කියලා තියෙනවා ඒ රටට ප්‍රමණක් කවදාක්වත් මේ goat nation එකක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ sheep nation එකක් කියලා ඒගොල්ලන්ට බයිබලයේ කියලා තියෙනවා ඒගොල්ලන්ට supernatural revelation supernatural එළිදරව් දෙනවා කියලා යේසුස් වහන්සේ කියනවා. සෙකරාය 12:10 සිට 11 දක්වා යෝහන් 19:37. එතකොට යේසුස් වහන්සේ in power and glory එනකොට එන්නේ කොහටද? ඊශ්‍රායල් දේශයට. දැන් මේ වැදගත්කම පෙන්වන්න යෙසාය 11 සිට 12 දක්වා කියනකොට කියනවා right යෙසාය දැන් මේ කිව්වේ අර පළවෙනි බැබිලෝනියන් ඉන්වෙන්ෂන් එකට ඉස්සෙල්ලා. දැන් බැබිලෝනියන් ඉන්වෙන්ෂන් එක වෙලා ඊට පස්සේ ඒගොල්ලෝම කැප්චර් කළානේ. ඒගොල්ලෝ අරගෙන මේ ජෙරුසලම් ජූදා වලින් අරන් ගිහිල්ලා ගෙනිච්චනේ බැබිලෝන් වලට. එතකොට ට්‍රයිබ්ස් වල සිරියාවට ගෙනිච්චනේ. ඒකට කියන්නේ ෆස්ට් ඩිස්පර්ෂන්. දෙවෙනි මේ එකතු කිරීම ගැන යෙසාය කිව්වා අවුරුදු 500කට ඉස්සෙල්ලා පළවෙනි රීගැදරින්ගට ඉස්සෙල්ලා අවුරුදු 2500කට ඉස්සෙල්ලා මේක වෙන්නේ ඉස්සෙල්ලා අවුරුදු 2500කට ඉස්සෙල්ලා යෙසාය පළවෙනි එක වෙන්නේ ගිය අවුරුදු 500කට පස්සේ දෙවෙනි එක වෙන්නේ ගිය අවුරුදු 2000කට පස්සේ 2500කට පස්සේ. නමුත් එයා දෙවෙනි ගැදරින් එක ගැන කිව්වා. එයා කිව්වා he will set up මේ උන්වහන්සේ ජාතින්ට කුඩයක් ඔසවා. ඒක 11 ඉඳලා කියවන්නේ මම 11 ලියාගන්න. ඒක කියනවා second gathering කියලා ස්පෙસિෆිකලි කියලා තියෙනවා. ඒක කියනවා උන්වහන්සේ ජාතින්ට කුඩයක් ඔසවා පන්වන ලැබූ ඊශ්‍රායල් වරුන් රැස් කර විසුණු ලැබූ යුදෙව්වන් පොළේ 4 කොනෙන් එකතු කරන්නේ. මේගොල්ලන් 4 කොනට විසුණුනේ දෙවෙනි විසිරීමේදී පමණයි. ඒ කියන්නේ AD 70 to AD 100 වල රෝම ජාතිකයෝ රෝමියෝ ගිහිල්ලා
ඒගොල්ලෝ ලෝකෙම විසිරලා ලෑන්ඩ් එක අරගෙන ඒකට පැලස්ටයින් කියලා නම දාලා ඒක කවදාවත් රටක් උනේ නැහැ පැලස්ටයින් කියලා නම දාලා ඒගොල්ලෝ ඊශ්‍රායල් සර්ගේ එළියට දැම්මා. ඒ පැලස්ටයින් කියලා දැම්මේ ඊශ්‍රායල්ගේ හතුරා පැලස්ටීනියන්ස් ෆිලිස්ටයින්ස් ඒ ෆිලිස්ටයින්ගේ නම කොයින් කරලා තමයි ඒගොල්ලෝ පැලස්ටයින් කියලා දැම්මේ. right? ඒ දාලා මේ එළවල දැම්මේ. නමුත් ඒ දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ 12 tribes දෙක විතරක් නෙමෙයි tribes 12ක්ම ගේනවා කියලා ඊට පස්සේ කියනවා ඒ ගේන අය බැනර් එක කොඩියක් කියන්නේ ෆ්ලැග් එකක් මම සිංහලෙන් කොහොමද දන්නේ බැනර් එක කියන්නේ ඒක බැනර් එක කියන්නේ ඒක නිකන් කොඩිය මේ සිංහල බයිබලෙ තියෙන කොඩියක් කියලා බැනර් එකේ ලියලා තියෙනවා වෙන දේවල් right බැනර් එකේ ලියලා තියෙනවා දැන් අපිට මේ බැනර් එකක් තියෙනවා නම් ඒ බැනර් එකේ සත්‍යයට එනවා ඒ බැනර් එක තමයි ඉස්සරහට අරන් යන්නේ so බැනර් එකේ ප්‍රකාශ කරනවා මෙතන වෙන්නේ මොනවද කියලා දෙවියන් වහන්සේ මුළු ලෝකෙටම ඒගොල්ලන්ව නැවත ගේන එක බැනර් එකක් බවට පත් කළා right එතකොට මේ ඒ බැනර් එකේ වෙන දේවල් ලියනවා ඒකේ චීෆ් කියන නම ලියලා තියෙනවා ඒක චීෆ් කියන්නේ කවුද God මුළු ලෝකෙටම පෙන්වුවා මම තමයි මේගොල්ලන්ව ආයෙත් ගෙන්නන්නේ කියලා right ඒක නිසා අපිට මේ දෙවියන් වහන්සේගේ හදවත ඊශ්‍රායල් සමග තියෙන හදවත අපිට එළිදරව්වක් නැත්නම් අපිට දෙවියන් වහන්සේ සමග කිට්ටු වීමේ එළිදරව්වක් නැති වෙනවා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දේශයේ අතර තියෙන සම්බන්ධතාවය ගැන එළිදරව්වක් නැත්නම් අපිට දෙවියන් වහන්සේට කිට්ටු වෙන්න අපහසු වෙනවා ඒක හොත්තට මතක තියාගන්න අපි මේ ගිය සමාන කිව්වා ගීතාවල 105 7 දක්වා කියනවා උන්වහන්සේ මේ උන්වහන්සේ පරම්පරා 10කට ආඥා කළ වචනය ගැන කිව්වා උන්වහන්සේ ආබ්‍රහම්සකම කළ ගිවිසුමක් ගැන කිව්වා ඊසාක්ට දුන්න දිවුරුමක් ගැන කිව්වා සදා එතකොට මේ ඊසාට සදාකාල ගිවිසුමක් ස්ථිර කොට ඊට පස්සේ උරුම කොටස් කානන් දේශයේ නුඹර දෙන්නේ නේ කියලා කිව්වා. උන්වහන්සේ පොරොන්දු දුන්නා, දිවසුම් දුන්නා. එතකොට මේ තව මොනවද දිවසුම් දුන්නා, ආඥා දුන්නා, ඒ සේම දුන්නා. මම ජීසුමාන කිව්වා අපි ඒ සංසාරේ ආඥා කළ මොහොර ඉල්ලපුවම උන්වහන්සේ කියන්නේ yes or no කියලා. අපිට yes කියමු ඇති. නමුත් ඊශ්‍රායල්ට කතා කරනකොට උන්වහන්සේ පුදුම විදියට ඒගොල්ලන්ට පොරොන්දු දීලා තියෙනවා. ඒකින්ද අපි ඒ හදවත අල්ලගන්න ඕනේ right දෙවෙනි කාරණාව මම මේ second part එකේ අපි දන්නවා යේසුස් වහන්සේ අපේ ස්වභාවයේ මනමාලය කියලා නේ ඔක්කොම දන්නවා we are the bride of අපි aim එක bride of Christ වෙන්නේ ඊශ්‍රායල් කවුද කියලා දන්නවා යතුසඳ වань දැන් ස්වභාව දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ මනාලිය church ඊශ්‍රායල් කවුද කියලා දන්නවා right අතෝ සම්බන් right lift your hands කියලා දන්නවා right Ashley දන්නවා of course I know you know it එතකොට සූ දන්නවා එතකොට නදීර දන්නවා right අපි actually ignorant ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ තියෙන සම්බන්ධතාවය සටහන් කරලා තියෙනවා අපේ යේසුස් වහන්සේ සම්බන්ධතාවයට වැඩිය. නමුත් එච්චර තිබලත් අපි ඒක දන්නේ නැහැ. ඊශ්‍රායල් තමයි යාවේ පියාණන් වහන්සේගේ භාර්යාව. භාර්යාව වෙලා ඉවරයි. අපි උන්වහන්සේගේ මනාලිය තාම භාර්යාව වෙලා නැහැ. දෙවියන් වහන්සේගේ භාර්යාව ඊශ්‍රායල් දේශේ. right ඒක කියනකොට සමහර කියනවා ඒ වුණාට මේ ජෙරමයා 3:8 ඇටියට උන්වහන්සේ මේ අත්හැරීමේ පත්‍රයක් ඇට දුන්නයි කියලා certificate of divorce දුන්නයි කියලා කියනවා ජෙරමයා 3:8 කියනවා ඒ සියලු කාරණා නිසා එනම් අහක්ව ගියා වූ ඊශ්‍රායල් කාම මිත්‍යාචාරය කළ නිසා අපි කළ නැහැ වගේ මම අත්තර දමා ඇගේ අත්හැරීමේ පත්‍රය ඇයට දුන් නමුත් ඇගේ ද්‍රෝහීකාර සහෝදරයෝ යුදා බයෙන් වී ගොස් වෛශ්‍යකම් කරන්න දුටුමි. කියනවා I have put her away and given her a certificate of divorce. එහෙනම් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දේශයේ divorce කරලා තියෙන්නේ.
නමුත් දැන් අපි ඒකට කාමීච්ඡාචාරය කළා. රූප වන්දනාව වුණ කාමීච්ඡාචාරය. අපි ඒට වැඩිය ධනක දේවල් කළා තියෙන ඒගොල්ලන්ට වැඩිය. නමුත් අපිට කියනවා නා අපිව ගන්න ඕගොල්ලෝම ගන්න පයි කියලා. රයිට්. නමුත් අපි බලමු දෙවියන් වහන්සේ නැවතත් ඊශ්‍රායල් සිනගේ උන්වහන්සේට ඇදලා ගන්න කොහොමද දැන් යාට තියෙන බලය? යා බුරුකාරෙක් වෙනවා ඩිවෝස් පේපර් එකක් දුන්නාන් පස්සේ ආයෙත් ගන්න. ඩිවෝස් කළාන් පස්සේ ආයෙත් ගන්න බෑනේ. යා කොහොමද ගන්නෙ ආයෙත්? අපි බලමු දෙවියන් වහන්සේ කොහොමද ඒගොල්ලෝම ආකර්ෂණය කරන්නේ කියලා. ද්විතීය කතාවේ 24:1-2 සිට 2 දක්වා කියන රීද මනුෂ්‍යෙක් ස්ත්‍රියෙක් ගෙන ඈ සරණ පාවාගත් පසු ඇගේ යම් කිසි නොහොබිනා කමක් ඇති බව ඔහුට දැනගන්ට ලැබීම නිසා ඔහු ඈට අප්‍රසන්න වී නම් ඔහු ඈට අත්හැරින් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටත් කර හරීවා. ඔහුගේ ගෙයින් අහක් වුණාම ඈට ගොස් වෙන කෙනෙකුගේ භාර්යාව වෙන්න පුළුවන්. දැන් මේක කියනවා මේක තව දිගට කියනවා එයා ගිහිල්ලා ඒ භාර්යාව ඩිවෝස් පේපර් එක දුන්නාන් පස්සේ එයා ඊට පස්සේ ගිහිල්ලා වෙන කෙනෙකුට විවාහ වුණොත් ඊට පස්සේ ඒ විවාහ වෙච්ච මිනිසයා මැරුණොත් ආයෙත් වැඩ ඒ ස්ත්‍රීව ගන්න බෑ. තේරුණාද කියන්නේ? දැන් අපිට ඒ මෙඩිකල් බීව බී කාමීත්‍යාචාරයෙන් හින්දා ඒ යාට ඩිවෝස් පේපර් එකක් දුන්නා. දුන්නාම දැන් බී ගිහිල්ලා වෙන කෙනෙක්ව බඳිනවා. බැඳලා ඒ මිනිස්සයා මැරුණා හින්දා ඒ මිනිස්සයා දාලා ආයෙත් යාට ඒට එන්න බෑ. බයිබලයේ කියලා තියෙන හැටියට. නමුත් ඊශ්‍රායල් දේශයට මොකද උනේ? ඒගොල්ලෝ ඊශ්‍රායල් දේශයට ඩිවෝස් පේපර් එක දුන්නාට එයා ගිහිල්ලා තව කෙනෙක්ව විවාහ වුණේ නැහැ. එයා කාමීත්‍යාචාරී හිටියා. හරියට හොසේගේ වයිෆ් ගිහිල්ලා වෙන කෙනෙක්ට විවාහ වුණේ නැහැ. ඒකින්ද හොසේ එයා නැවතත් ගත්තා. ජෙරමියා 3:14-15 දක්වා කියනවා අහක්ව ගියා වූ දරුවෙනි මා වෙතට හැරි එන්නයි ස්වාමින් වහන්සේ කියනසේක. මක්නිසාද මම නුඹලාට ස්වාමි පුරුෂයෙක්ය. මම නුවරකින් එක් කෙනෙක්ද වංශයකින් දෙදෙනෙක්ද වුවත් නුඹලා පිළිගෙන සියොන්ට ගෙනෙන්නෙමි. මාගේ සිතට එකඟ වූ ඉඬේරුන්ද නුඹලාට දෙන්නෙමි. ඔවුන් දැනගැන්මෙන්ද නුවණින්ද නුඹලා පෝෂ්‍ය කරනවා ඇත. ඊට ස්ක්‍රිප්චර් quickly. දැන් ඒක කියනවා මම නුඹේ ස්වාමි පුරුෂයා. නුඹ නැවතත් මාත්‍රයට ආකර්ෂණය කරන දෙවියන් වහන්සේ එකාතකින් අපි අන්‍ය ජාතිකින්ම උන්වහන්සේ වෙතට ආකර්ෂණය කරනවා. අනිත් අතින් ඊශ්‍රායල් දේශයේ උන්වහන්සේට ආකර්ෂණය කරනවා. දැන් උන්වහන්සේ ඒගොල්ලන්ව ඩිවෝස් කියලා ඒගොල්ලෝ වෙන්නේ නම් කවදාකවත් මේ විදිහට ඒගොල්ලන්ව නැවතත් ඒගොල්ලන්ගේ රටට ගේන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ව මේ විදිහට ආශිර්වාද කරන්නේ නැහැ. මේ වගේ ඒගොල්ලන්ට මේ ආරක්ෂාව දෙන්නේ නැහැ. ඒ සියලු දේම දෙන්නේ නැහැ. අපි එසේකියල් 36 එහෙම කියපුවම අපිට පේනවා දෙවියන් වහන්සේ මේගොල්ලන්ව ගේනකොට මේ රටට ගේනකොට මේ රට කාන්තාරයක්. කිසිම ගහක්වත් බවන්න පුළුවන් තැනක් නෙමෙයි. කවුරුත් කැමති වුණේ නැහැ ඊශ්‍රායලට. ඊශ්‍රායලයේ හැරිලවත් බැලුවේ. ඊශ්‍රායලට දෙන්නේ ඉස්සෙල්ලා. නමුත් දෙවියන් වහන්සේ ඒ පොළොවට කතා කරලා කිව්වා නුඹ හොඳ ඵල දරපන් කියලා. මොකද මගේ සෙනග උතන්ට එනවයි කියලා. දෙවියන් වහන්සේ පුදුම විදියට within a very short period අවුරුදු 70ක විතර කාලෙදී ඒ රට සම්පූර්ණයෙන්ම අනිත් අතට හැරෙව්වා. නමුත් ඒගොල්ලෝ එනකොට ඒක තනිකර කාන්තාරේ මේ දැන් ඔය අරාබි මිනිස්සු ඊශ්‍රායල් වලට පොරකෑවට ඒ දවස්වල හැරෙලවත් බැලුවේ නැහැ. ඒක තනිකර කාන්තාරේ. වේලිච්ච කාන්තාරේ. නමුත් දෙවියන් වහන්සේ කිව්වා ඒ පොළොවට අනකලා දවස් බලමු ඕන ඉසකේ 36 එමෙ කියලා බලනකොට කියනවා පේනවා මේ යෙරමියා 31 සිට 34 දක්වා එක හුඟක් දේවල් කියනකොට පේනවා ඒක කියනවා මම දෙවියන් වහන්සේ තමයි බලව මා විසින් ඊශ්‍රායල් වංශය සහ සුදා වංශය සමග අලුත් යුසුමක් කරන දවස පැමිණෙන්නේයි ස්වාමීන් වහන්සේ කියනසේක. වහන්සේ ඒ වනයි මිසර දේශයේ ඔවුන්ගේ පෙරවරුන් ගෙන්න පිණිස මා මේ ඔක්කොම මම I will දෙවියන් කියන මම මේ සියලු දේම කරනවා මොකද මට ඕනේ නැවත ඒගොල්ලෝ මගේ භාර්යාව වෙනවා කියලා.
මේක කියවලා බලන්න මේ නමුත් ඒ දවස්වල මා ඊශ්‍රායල් වංශය සමග කරන කිවිසුම මේයි. ස්වාමීන් වහන්සේ කියන මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළ තබා ඒක ඔවුන්ගේ සිත් තුළ ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙන්නෙමි. ඔහුද මාගේ සෙනඟ වන්නෝය. ස්වාමීන් වහන්සේ හැදෙන කෙනෙක් තමාගේ මක්නිසාද ඔවුන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලම මා හඳුනගන්නේ. වහන්සේ කියනවා මම ඒගොල්ලන්ට එළිදරව්වක් හාස්කමක් තුලින් ඒගොල්ලෝ දෙනවා මාය ගැන කියලා මට ආදරය කරන්න. right? මට ආදරය කරන දෙවියන් වහන්සේ කියනවා කියලා. දැන් මේක හීබ්‍රු පොතේ 8 සිට 14 දක්වා වෙනත් කියන්නුනේ. දැන් අපි බයිබලයේ කියනකොට අපි හිතනවා මේ අලුත් ජීවිතේ ඔක්කොම අසභාවයි කියලා නෑ. හීබ්‍රු පොත ලියලා තියෙන්නේ යුදෙවරුන්ට. ඒක කියලා තියෙනවා මේ වචනෙම කියලා තියෙනවා. ඒකට අපි බලමු හොසෙයා 2:16 ගාවට කියනවා ඒ කාලේදී බාලි කියන්නේ මොකද? ලෝඩ්. බාල් කියන්නේ බාල් කියන්නේ ලෝඩ් කියන එකයි. ඒක යක්ෂයෙක් පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ ගොඩට. ඒ වුණාට බාල් කියන්නේ ලෝඩ්. ඒ කාලේදී බාලි කියන්නේ නුඹ තවත් මට නොකිය. ඊශ්‍රායල් දේශෙට කියනවා මෙච්චර කාල දැන් ඔයගොල්ලෝ මට කිව්වේ ලෝඩ් කියලා. නමුත් මම ඔයගොල්ලන්ට දැන් අද ඉඳලා කියන්නේ යනවා නුඹ මට හස්බන්ඩ් කියලා කියලා. ඉෂියයි කියනවා ඇතයි ස්වාමීන් වහන්සේ කියන දෙක. හොසෙයා 2:16 කියනවා. 2:19 කියනවා මම නුඹ සදාකාලයටම පාවා ගන්නෙමි. එසේ ධර්මිෂ්ඨකමද විනිශ්චයද කරුණාවද අනුකම්ප ඇතුව නුඹ පාවා ගන්නෙමි. දැන් අපි මේ පවුලට ජොයින් වෙන්න යන්නේ. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දේශයේ උන්වහන්සේගේ භාර්යාව හැටියට අත ඇරලා නැහැ. දැන් ඒක තමයි සබාව කොහෙද පටන් ගත්තේ? ඊශ්‍රායල් දේශේ. ළමයි කොහෙද මේ ලෝකේ ඉඳිසලා ඉන්නේ? මවගේ කුසේ දරුවෝ ඉන්නේ. දරුවෝ පටන් ගන්නේ මවගේ කුසේ. ඒ වගේ සබාව පටන් ගත්ත කොහෙද? ඊශ්‍රායල් නැති මවගේ පටන් ගත්තේ. ඒතකොට ජෙරුසලම් නැමැති කුසියේ පටන් ගත්තේ. මොකද දෙවියන් වහන්සේ කිව්වා ඊශ්‍රායල් දේශය මගේ භාර්යාව කියලා. එහෙනම් අපිව ගැප් ගත්තේ, සබාව ගැප් ගත්තේ ඊශ්‍රායල් කුසේ. අපි අපේ අම්මට ගරු කරන්න ඕනේ. අපේ අම්මට ආදරය කරන්න ඕනේ. අපේ අම්මට ඔයාලා අම්මා මොනවා කළත් ඔයා ඔයගොල්ලන්ගේ අම්මට ගරු කරන්නේ නැත්නම් මම ඔයාව විශ්වාස කරන්නේ නැහැ. ඔයා කොච්චර ලස්සනට කතා කළත් මම දැක්කොත් ඔයාගේ අම්මට ගරු කරන්නේ අම්මට අවශ්‍යතාවය සපයන්නේ අම්මව ගණන් ගන්නෑ කියලා දැනගත්තොත් මගේ හිතෙන් ලියා ගන්නවා. මම රෙජිස්ටර් කර ගන්නවා. මේ මිනිස්යාව සතපාකට විශ්වාස කරන්න බෑ. මේ මිනිස්යාව දුර තියලා ආශ්‍රය කරන්න. බිස්නස් එකක් කරනවා නම් බොහොම ප්‍රවේශමෙන් ඒ මිනිස්යාට ඩීල් කරන්න කියලා. මොකද මවට ගරු කරන්නේ නැති, පියාට දෙමෝපියන්ට ගරු කරන්නේ නැති මිනිස්යාව විශ්වාස කරන්න ඕකයි. right? දැන් අන්තිම පොයින්ට් එක තමයි දෙවියන් වහන්සේ යම් කිසි දෙයක් ඊශ්‍රායල් දේශේ කරනකොට ශරීරිකව කියන්නේ ෆිසිකලි යම් කිසි දෙයක් කරනකොට උන්වහන්සේ ආත්මික දෙයක් සබාව තුළ කරනවා. මේක මට වෙලා තිබුණේ හුඟක් රිසර්ච් කරන්න. ඒක නිරන්තරම වෙච්ච දෙයක්. මොකද දෙවියන් වහන්සේ කියනවා ඔබට ආශිර්වාද කරන තැනත්තාට මම ඔබට ආශිර්වාද කරනවා. ඔබ ශාප කරන තැනත්තාට මම ශාප කරනවා කියලා. මම කුක්ලි උදාහරණයක් ගන්නම්. ඒක මම මේ ඉංග්‍රීසියෙන් විතරයි තියෙන්නේ. අපි බලමු Israel in the physical. Israel ශාරීරික වෙන දේවල්, අනිත් පැත්තේ church in the spiritual. මේ physical මොනවා වෙනවද? අනිත් පැත්තේ spiritual මොනවා වෙනවද? 1997 අතර මොනවද උනේ? Zion මේ අවුරුදු 2000කට පමණ කියන්නේ අවුරුදු 1800කට පමණ කාලයකට පස්සේ පටන් ගත්ත movement එකක්. ඊශ්‍රායල් දෙසිට ඊශ්‍රායල් සෙනඟ ගෙනියන්න ඕනේ කියලා. ඒගොල්ලෝ කියනවා Zionism, Jewish nationalism movement that had its goal in creating and support a Jewish national state in Israel. පටන් ගත්ත එතන. ඒගොල්ලෝ පටන් ගන්නකොට මේක පටන් ගත්ත යුරෝපවල. ඒක පටන් ගන්නකොටම සභාවෙත් යම් කිසි දෙයක් වුණා. ඒ දක්වා සභාව පෙන්තකොස්ත අත්දැකීමක් තිබුණේ නැහැ. beginning of the Pentecostal movement පටන් ගත්තේ ඒ කාලෙමයි.
ඒ කාලෙම පටන් ගත්ත beginning of Pentecostal movement. Azusa Street revival එකෙන්ද පටන් ගත්තේ. Azusa Street තමයි pioneers of the Pentecostal movement. Holy Spirit revelation එකක් එන්න පටන් ගත්ත සභාවට මේ පැත්තෙන් ඊශ්‍රායල් මේ ලෝකේ යුරෝප් වල ඒගොල්ලෝ පටන් ගත්ත ඊශ්‍රායල් කියලා රටක් හදන්න ඕනේ කියලා. ඊට පස්සේ 1947 1948 ඊශ්‍රායල් ඒගොල්ලන්ගේ රටට ගියා. පොඩි ගානක් දුන්නේ ඒ වුණාට ඒගොල්ලන්ගේ රටට ගියා. Right? Israel becomes a nation in their own homeland. ඒකෝ සභාවට මොකද උනේ? Open air evangelical crusades පටන් ගත්තා. උදාහරණයකට බිලි ග්‍රහෙම් පටන් ගත්තේ ඒ දවස්වල. මේ පැත්තෙන් ඊශ්‍රායල් ඒගොල්ලන්ගේ රටට යනකොට මේ පැත්තෙන් සභාවට දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. ඒක 1967 උදාහරණයකට ඊශ්‍රායලට පළවෙනි වතාවට ජෙරුසලම් අයිති වුණා. අපි මේකා වලින් අඟල් 5ක් ගන්න ගියා නම් අපිව මරනවා. මේ එංගලන්තේ ඊශ්‍රායල් මේ ලෑන්ඩ් එක දෙනකොට ජෙරුසලම් දුන්නේ නැහැ. ජෙරුසලම් දුන්නේ නැහැ. කොච්චර අසාධාරණ දෙයක්ද? දුන්නේ නැතුණාට 1968 6-day walking. That was high setting. ඒගොල්ලෝ ජෙරුසලම් අල්ලගත්තා. ඒගොල්ලෝ ජෙරුසලම් ආයත් ලැබුණා. Right? So 1960 में अनिपतिम the Jesus movement पतन करता. Approximately 1 million people came to faith as it swept in the United States of America. Vadipura Jewish synagogue gallery में 1967 वाला में Gentiles लगे तो नहीं. ठीक है अपने पेनवा अपनी बाइबल के ना नंबर इस्राएल देता आशीर्वाद करो और मैंने बेटे आशीर्वाद करना ही है. සභාව ඊශ්‍රායල් දේශයට උදව් කළා ඒගොල්ලන්ගේ රටට යන්න ස්ටේජස් වලින්. ඒ යනකොට මේ පැත්තෙන් දෙවියන් වහන්සේ සභාවට ආශිර්වාද කරන පටන් ගත්තා. අපි අන්තිම කාලේ අපි කියමු දෙවියන් වහන්සේට අපිට පිරිසිදු වචනය ගැන එළිදරව් දෙන්න කියලා. පිරිසිදු සුද්ධාත්මයන් වහන්සේ අපිට එවන්න කියලා. ඒ පිරිසිදු සුද්ධාත්මයන් වහන්සේ ආපුවම මම ක්‍රියාපොතේ 4 උදාහරණයකට කියන්නම්. පීඩාවට අපි බය වෙන්නේ නැහැ. ක්‍රියාපොත කියලා බලන්න. පිරිසිදු පේත්‍රුස් වැඩකාරයෙක් ඉස්සරහට කිව්වා මම යේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා. නේ? වැඩකාරයෙක් ඉස්සරහට කිව්වා. නමුත් පිරිසිදු සුද්ධාත්මයන් වහන්සේ ආවෙන් පස්සේ බය කියන එක ඒගොල්ලන්ගෙන් ඈත් වුණා. ඈත් වෙලා පේත්‍රුස් තමයි ඉදිරියටම ගිහිල්ලා බයනතු දේශනා කළේ. ඒ වගේ අපි යාඥා කරමු අපිට පිරිසිදු සුද්ධාත්මයන් වහන්සේ අපිට මේ අන්තිම කාලේ එන්න කියලා. ඒ පිරිසිදු සුද්ධාත්ම වහන්සේ අපිට පිරිසිදු වචනය ගැන එළිදරව්වත් ඒ. අද යුදෙවරුන්ට වචනය තියෙනවා. නමුත් සුද්ධාත්මයන් වහන්සේ නැහැ. අපිට වචනයත් නැහැ සුද්ධාත්මයන් වහන්සේත් නැහැ. මොකද අපිට සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා නම් උන්වහන්සේ කරන පළමු සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ කරන පළමුවෙනි දේ තමයි අපිට පිරිසිදු වචනය අපිට කියලා දෙන එක. බයිබලයේ යේසුස් කිව්ව සුද්ධාත්මයන් වහන්සේ ආපුවම නුඹලාට සුද්ධාත්මයන් වහන්සේ සියලු දේම කියලා දෙනවා කියලා. ඒකින්ද අපි මේ අන්තිම කාලේදී අපි කියමු ස්වාමීනි ඔබ වහන්සේගේ සුද්ධ ආත්මය සහ සුද්ධ වචනය විතරට එන්න අපිට ආලේප කරන්න වෙනවා. අපි ආපුවම කාරණා කීපයක් වෙන්න යනවා. එකක් අපිට දැනගන්න යනවා දෙවියන් වහන්සේගේ හදවත ගැන. බයිබලයේ කියනවා thy kingdom come thy will be done on earth as it is in heaven. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පෘථිවියේ දිස්ත්‍ර වේවා කියලා. ස්වර්ගයේ මොනවද වෙන්නේ? අපේ ලොකු පවුලක් තියෙනවා. ඊශ්‍රායල් දේශයේ සභාව සහ දෙවියන් වහන්සේ වෙන් කරන්න බෑ. ඒකලඟ වෙන් කරන්න බෑ. ඒක අපි මෙතන ක්‍රියේට් කරන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් කාරණා අපි යාඥා කරනවා අපිට සුද්ධ වචනේ සහ වහන්සේගේ සුද්ධ තාත්මය අපිට කියලා. තුන්වෙනි කාර්යය තමයි මේ දෙක වෙනකොට තව ලක්ෂණයක් කියනවා. ඒ ලක්ෂණය තමයි අපි එකිනෙකාට කිට්ටු වෙනවා. මම කියන්නේ මගේ ස්වභාවය ඔයගේ ස්වභාවයට වැඩිය වර්ධනයේ මේකින්ද අපි වැඩි සම්බන්ධතාවයක් නැහැ කියලා. අපි එහෙම කියන්නේ නැති වෙනවා. අපි දුර්වල ස්වභාවයක් දැක්කම අපි දුර්වල ස්වභාව ගැන යාඥා කරලා ඒ දුර්වල ස්වභාවයට උනන්දු කරලා අපි උත්සාහ කරන හැම උත්සාහයක්ම දමලා ඒ දුර්වල ස්වභාව ඔසව ගන්න. පියාණන් වහන්සේ කැමති ඒකනේ.
දැන් තාත්තයි පුතු දෙන්නෙක් ඉන්නවා කියන දුර්වල පුතෙක් ඉන්නවා. එක පුතෙක් අනිත් පුතාට එච්චර දුර්වල පුතා ගණන් ගන්නෙ පියා කල්පනා කරනවාද අර ශක්තිමත් සහෝදරයා අර දුර්වල එක්කිනාට උදව් කරනවා නම් කොච්චර හොඳද කියලා හිතනවා නේද? right? පවුලක් ගත්තම සමහර එක්කෙනෙක් මේ ශාස්ත්‍රීය වෙලා තියෙනවා අනිත් එක්කෙනාට වැඩිය. ඉතින් දෙවියන් පියාණන් වහන්සේ කියන සාමුකද්ද? අර ශක්තිමත් මිනිසයා දුර්වල මිනිසයාට අත දීලා එයා එක්ක ගමනක් යන්න කියලා. ඒ වගේ අපි ආඥා කරමු. ඒ දෙවියන් වහන්සේගේ ආශාව ඉෂ්ට කරන්න කියලා. යෝහන් 17 හැටියට. right? So